ආයිබෝන් පුතල හැමෝටම හරි පුතේ බලන්න මම කතා කරන කෝල්ට එනවා කියලා පොඩි හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න බන්න හැමෝම හරි එතකොට අපි ගිය සතියේ ඕගොල්ලොත් එක්ක අන්වායම තරංග ආරම්භ කරනවා ඒත් එක්කම තීව්‍රයක් තරංග වල ගැටලු විසඳමින් ඉන්නවා සහ අපි සරල මොහොතේ චලිතෙත් ගැටලු ආකාර සාකච්ඡාව දිගටම යනවා එතකොට මම මුලින්ම අන්වායම තරංග ටියුට් එක දැන් චුට්ටක් ඉස්සරහට ගන්නවා හවසට ඔයාලගේ ගැටලු විසඳීම් වලට යනවා එතකොට ඔයාලගේ අන්වායම තරංග ටියුට් එකේ ගිය සතියේ මට මතක හැටියට මම ඕනෑම මාධ්‍යයක් දිගේ අන්වායම තරංග ප්‍රවේගය රඳාපවතින සාධක දීලා ඔයාලට මාන විශ්ලේෂණයෙන් සමීකරණයක් හදාගෙන ඉන්න කියලා බාර දුන්නා. සමීකරණයක් හදාගෙන ඉන්න කියලා බාර දුන්නා. ඒතර මම හිතනවා පුතාලා මේ වැඩේ කරලා ඇති කියලා. ඒතර මම චුට්ටක් ටක් ගාලා ඒකේ කොහොමද වැඩේ වෙන්න ඕන කියලා පෙන්නගෙන යන්නම්. එතකොට ඕන මාධ්‍යයක් දිගේ අන්වායම තරංග ප්‍රවේගය මම කිව්වා ගිය සතියේ අපිට පෙන්වන්න පුළුවන් එකක් මාධ්‍යයේ ප්‍රත්‍යස්ථා නියතය මත රඳාපවතිනවා දෙක මාධ්‍යයේ ඝනත්වය මත රඳාපවතිනවා එතකොට ඊට පස්සේ මම සමීකරණෙත් ඔයාලට මතක හැටියට පෙන්වුවා වෙන්න ඕන මේ වගේ සමීකරණයක් එන්න ඕන කියලා හරි බලන්න එතකොට මේ විදිහට මාන විශ්ලේෂණය කරගත්තද කියලා චෙක් කරගන්න. හරි. ඒතර මාන විශ්ලේෂණයේ පියවර 1 වෙන්නේ පියවර 1 V රඳාපවතින සාධක දෙක එකක් ප්‍රත්‍යස්ථා නියතය මෙයාගේ පුතේ මාන දීලා ඇති අපි ml ඍණ 1යි t ඍණ 2යි කියලා. ml ඍණ 1යි t ඍණ 2යි. දෙවෙනි එකා වෙන්නේ ඝනත්වය. එයාගේ මාන ඉතින් ඔයා කොහොමත්ම දන්නවා ml ඍණ 3යි. එතකොට අපිට v රඳාපවතිනවා. අපි දන්නේ ප්‍රත්‍යස්ථා නියතේ මොන බලයටද කියලා. ඒකෙන්ද ඔයා x කියලා දා ගන්නවා. ඝනත්වයේ මොන බලයටද කියලා දන්නේ නැහැ. ඒක නිසා ඔයා y කියලා දා ගන්නවා. එතකොට ඔතනින් පුතාට සමීකරණයක් හැදෙනවා v සමානයි k e ගේ x වෙනි බලයේ වතාවක් d ගේ y වෙනි බලය. ඊට පස්සේ පුතේ ඔයා පියවර දෙකට යනවා. ඔයා ඔය ගොඩනගාගත්ත සමීකරණය නිවැරදි නම් මේ සමීකරණේ දෙපැත්තේ පදවල මාන සමාන වෙන්නට ඕන. ඒ කියන්නේ වම් පැත්තෙන් ප්‍රවේගයක් නම් එන්නේ දකුණු පැත්ත සුළු කරලා ගත්තාම මේ ප්‍රකාශනයේම ප්‍රවේගයක් පෙන්වන්නට ඕන. එතනදී ඔබට මතකයි අපි සාමාන්‍යයෙන් මාන විශ්ලේෂණය කරද්දී මෙන්න මේ ගන්න සමානුපාත නියතය මාන රහිත නියතයක් කියලා මතක තියාගන්නවා. කේ මාන රහිත නියතයකි. වරවත තියෙන්නට ඕන. මෙතනින් පස්සේ අපිට පුළුවන් දෙපැත්තේ පදවල මාන ආදේශ කරන්න. ප්‍රවේගය කියන්නේ LT ඍණ 1යි kට මාන නෑ දැන්. එතකොට ප්‍රත්‍යස්ථා නියතය ml ඍණ 1යි t ඍණ 2යි උගේ x වෙනි බලය ඝනත්වය ml ඍණ 3යි එයාගේ y වෙනි බලය. එතකොට පුතාලට තව පියවරක් යනවා නම් දර්ශක නීති වලට අනුව m ගේ බලය මෙතන පේනවා x ප්‍රමාණයකුයි මෙතන y ප්‍රමාණයකුයි ඉන්නවා පාද සමාන ඒවා ගුණ වෙන විට දර්ශක එකතු වේ කියන නීතියට අනුව m ට එනවා මුළු බලය x ධන y. l ට පුතා එනවා මෙතන ඍණ 1 වරක් s කියන්නේ ඍණ 1යි x අපි ඍණ x කියලා දාමු මෙතන ඍණ 3යි y. එහෙනම් අපිට ඇත්තටම ඍණ x ට එකතු වෙන්න තියෙනවා ඍණ 3යි y. ඉතින් අපි දන්නවා ඒතර ලකුණු නීතියට අනුව ධන ඍණ පස්සේ මේක ඍණ වෙලා යනවා. මම හිතුවා ඒක එකපාරම ලියනවා. හරි. ඊට පස්සේ t ඔයාලට ඍණ 2 වරක් s කියන්නේ ඍණ 2යි x වෙන තැනක t නැති නිසා බලය ඍණ 2යි x විතරයි. හරි. එතකොට එතනින් පස්සේ ඔයාලට යන්න පුළුවන් පියවර 3ට. දැන් ඇත්තටම මෙතනින් පස්සේ ඔබ කරන්නේ ගණිතමය සංකල්පයක්. මොකද්ද යම් සමීකරණයක් දෙපැත්තේ සමාන නම් ඒගොල්ලගේ දෙපැත්තේ පදවල දර්ශක සමාන වෙන්න ඕන. සමීකරණයක් සමානයි කියලා ලිව්වනම් ඒ දෙපැත්තෙන් පදවල දර්ශක සමාන වෙන්න ඕනේ. ඒතකොට දැන් ඔයාලට මෙතනදී හොඳම එක තමයි t දිහා බලලා අපිට මුලින්ම දර්ශක සමාන කරන එක. ඒතකොට මොකද නොදන්න පද
එකකට උත්තර එකපාර එතනදී හම්බ වෙනවා. ඔබ කල්පනා කරලා බැලුවොත් වම් පැත්තේ t ගේ දර්ශකය ඍණ 1යි. එහෙනම් දකුණු පැත්තේ තියෙන ඍණ 2යි s කියන එකයි ඍණ 1යි සමාන වෙලා තියෙන්න ඕනේ. නැත්නම් උක සමාන වෙන්න බෑ මේ ප්‍රකාශනය. නේද? හරි. ඔතනින් පුතාලට ඔහොමම s උත්තරයක් ලියන්නට පුළුවන් දරුවෝ x සමානයි ඍණ 1 බෙදීම ඍණ 2 කියන්නේ භාගයයි. දැන් ඔයාලට මම ආරාධනා කරන්නේ m දිහා බැලුවා නම් ලේසියි. m දිහා බැලුවොත් මේ පැත්තේ නෑ කියන්නේ m ගේ බලය 0යි. m නෑනේ. නම් දර්ශකයක් නෑ එතන mට 0යි. දකුණු පැත්තේ x ධනවයි. හරි. එතකොට ඔතනින් පුතාට s ට භාගය දාලා ඔතනින් භාගය මේ පැත්තට දාපු ගමන් y සමානයි ඍණ භාගයයි කියනවා. ඒ නිසා අපිට දැන් සමීකරණය හදන්නට පුළුවන්. මෙන්න මේ සමීකරණයේ xy ඔබ හොයාගෙන ඉන්නේ. එතකොට v සමානයි k වතාවක් e ගේ x වෙනි බලයට දානවා පුතාලා. අපි පියවර 4 විදිහට උන්නම් ගියොත් කවන්නේ. s කියන්නේ ධන භාගයයි. ඊට පස්සේ d ගේ y වෙනි බලයට දාන්න වෙන්නේ ඍණ භාගය. එතකොට දැන් ඔබ දන්නවා දාර්ශනික නීති වලට අනුව මෙයාව ඉර යටට ගෙනිච්චාම ඒක ධන භාගයක් වෙනවා. ඒතර භාග බලය දෙන්න නම් පොදු වෙන්න නිසා මම දෙන්නම පොදු වර්ගමූලයක් ඇතුළට දාන්න පුළුවන්. මොකද වර්ගමූලයෙන් පෙන්නන්නේ භාග බලය නිසා. ඒතර මෙහි k සමානයි අපිට 1 e කියලා ගන්න පුළුවන්. k සමානයි 1යි. හරි. එකමන බව සොයාගෙන නැත කියලා හරි. වට අවසානට සමීකරණය ඔප්පු කරනවා v සමානයි e බෙදීම d ගේ වර්ගමූලය. හරි. අපි තමයි අවසාන ප්‍රතිඵලය බලන්නට මෙතනට ආවනම් මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. පුතාලා මෙතනට ආවා. වල කරගත්තා. හරි. එහෙනම් යම් කෙනෙක් කරගෙන නැත්නම් විනාඩි 2ක් මම බලන් ඉන්නවා මේ ටික ලියලා පෙන්නලා ඉවරයක් කරන්න ඉක්මනින්ම. හරි. ලියලා ඉක්මනින්ම ඉවරයක් කරලා දාන්න. ඉක්මනින් පෙන්න ගන්න. සමීකරණ කොටු කර ගන්න පුතේ. ඔක මතකයෙන් පාවිච්චි කරන්න තියෙනවා වලට. හරි. ඔක පෙන්නලා ඉවර නම් යන්න එහා පිටේ පුතේ එක්සැම්පල් එකට ඉඩ දීලා තියෙනවා. එහා පැත්තේ එක්සැම්පල් එකට ඉඩ දීලා තියෙනවා. ගිහින් ලියා ගන්න. ඒ කියන්නේ පිටු අංක 3 උඩම ඔයාලට ඉඩ දීලා ඇති. එතන ගිහින් ලියා ගන්න එක්සැම්පල් කියලා. ලියන්න මෙහෙම. ප්‍රත්‍යස්ථා නියතය දෙවරක් 10 11ක් වන දෙවරක් 10 11යි නිව්ටන් වර්ග මීටරයට කියලා ගන්න. ප්‍රත්‍යස්ථා නියතය දෙවරක් 10 11යි නිව්ටන් වර්ග මීටරයට වන ලෝහ දණ්ඩක් අන්වායාම ලෙස ලෝහ දණ්ඩක් අන්වායාම ලෙස කම්පණය කළ විට අන්වායාම ලෙස කම්පණය කළ විට දණ්ඩ දිගේ ගමන් කරන අන්වායාම තරංගයේ ප්‍රවේගය සොයන්න. අන්වායාම තරංගයේ ප්‍රවේගය සොයන්න.
දණ්ඩ සාදා ඇති ද්‍රව්‍යයේ ඝනත්වය දණ්ඩ සාදා ඇති ද්‍රව්‍යයේ ඝනත්වය පස්වරක් 10 3යි කිලෝග්‍රෑම් ඝන මීටරයට වේ. පස්වරක් 10 3යි කිලෝග්‍රෑම් ඝන මීටරයට වේ. පස්වරක් 10 3යි කිලෝග්‍රෑම් ඝන මීටරයට වේ. හරි. බලන්න එතකොට ඕකට උත්තරේ මොකද්ද එන්නේ කියලා හදලා මැසේජ් කරන්න හැමෝම. ඕකට මොකද්ද උත්තරේ එන්නේ කියලා. දැන් ප්‍රධාන සමීකරණයක් තියෙනවා. සමීකරණට ආදේශ කරන දණ්ඩ අන්වය විදිහට කම්පණය කරන හැටි කියලා දීලා තියෙනවා. දණ්ඩට සමාන්තරව මිටියකින් අපි තලන්න ඕන. එතකොට රබර් මිටියකින් වගේ ගෙවුවාම වඩා හොඳයි. හරි. මට ඉක්මනින් සුළු කරලා උත්තරයක් එවන්න. මිටියක් අරන් අන්නාය විදිහට තැළුවාම ගමන් කරන තීර තරංගයේ ප්‍රවේගය v සමාන e විදිහට d ගේ වර්ගමූලට ආදේශ කරලා මට උත්තරයක් එවන්න. හැමෝම බලන්න එවන්න. මොන වගේ එකක්ද දෙන්නේ කියලා. නවෝදය වල තියෙන බලන්න අනිත් පැත්තේ වань. ආදේශ කළා නම් උත්තරයක් ගන්න මේක ඔක වැඩක් නෙවෙයි. ප්‍රත්‍යස්ථානියතේ දීලා තිනවා දෙවරක් 10 11යි. SIමයි දීලා තියෙන්නේ. මෙයා පස්වරක් 10 3යි. මෙතන මොකක්ද දෙන්න උන? මෙතන කැපුණාම 10 7ක්. ඒතර 10 8ක් එනවා. ඒ 10 8න් එතකොට මෙතන ඕනනම් this අපි මෙහෙම ගමුකෝ. ඔහොම නෙන්නේ. ඕක වලට තියාගන්න පුළුවන් ඕනනම් 200 වරක් 10 6 බෙදීම 5ක් විදිහට. එතකොට මේක සුළු කරගත්ත හැකි 200 බෙදීම 5 කියන්නේ එතන 40යිනේ. වර්ගමූල 40 වරක් 10 6 වර්ගමූලය 10 3යි.
40 ලිව්ව හැකි දෙවරක් 10. sorry 4 වරක් 10. 40 වර්ගමූලය 2යි 10 වර්ගමූලය 3.1.6ක් විතර. එතකොට 2යි 3යි 6යි 6320යි ms ශ්‍රේණ එකක් තමයි මට ඉන්නේ. බලන්න ඔයාලට මොකක්ද දෙන්නේ කියලා. මම වගේ සුළුකීම හරිදවත් කියලා බලන්න දැන්. ඔක ආවද? හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න බලන්න. යකඩ ඉලක්කම් දෙකක් දාලා ගානක් හදාගන්න වෙයිද බලන්න. අනිත් අය සෙට්. බලන්න අවුටල් ගිය කට්ටිය පුතාලා ඉක්මනින්ම ඔක පෙන්න ගන්න. ලොකු වැඩක් නෙවෙයි දරුවනේ. හරි එහෙනම් ওই සමීකරණයෙන් හිටිය ගමන් එනවා ගණන් ඈ. සමීකරණේ මත තියන් ඉන්න වෙනවා. මොකද බහුල වශයෙන් භාවිතා වෙන්නේ නැහැ. නමුත් අපිට මත තියන් ඉන්න වෙනවා. ඉක්මනින් පෙන්නගෙන මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. හරි නේද? අපි යනවා ඊගාව මාතෘකාවට. ඒ කියන්නේ අපි පාඩමට අවශ්‍ය තැන් වලට දැන් එන්නේ අපි යන්නේ වායු මාධ්‍ය තුල නැත්නම් වාතය තුල අන්වායම තරංග ප්‍රවේගය. වාතය තුල අන්වායම තරංග ප්‍රවේගය. එතන පුතේ වාතය සඳහාත් අන්වායම තරංග ප්‍රවේගය ඔය අපි හොයාගත්ත සමීකරණයටම කතා කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නයක් තියෙන්නේ වාතයේ ප්‍රත්‍යස්ථා මාපාංකය අපිට චුට්ටක් අර්ථ දැක්වීම තව ටිකක් ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ඔය ප්‍රත්‍යස්ථා මාපාංකය ගත්තට පස්සේ දැන් වායුවක් කෙනෙකුට කියන්න පුළුවන් එහෙම අදින්න බෑනේ. වායුවක් නිකන් දණ්ඩක් වගේ ඇදීමක් ගැන කතා කරන්න බෑ. තර වායුවක අණු විස්තරය ඇත්තටම අපිට වෙනස් කිරීමක් කරන්න වෙන්නේ පුතේ බාහිරින් පීඩනයක් යොදලා. හරි දැන් අපි හිතන්නකෝ මේ අවකාශයේ බැලුන් එක වායුවක් සිර කරන් ඉන්නවා කියලා. එතකොට මෙයාට වටේටම පීඩනයක් යොදලා තමයි මෙයාගේ අණු ස්තරය එකිනෙක ලං කරලා සම්පීඩනය කරගන්න වෙන්නේ. ඒක දැන් පරිපූර්ණ වායුවක් ගැන කතා කරාම අන්තරාංග ආකාශය බල ඇත්තෙත් නැහැ. ඔය ටිකක් ගැටලු දින කෙනා අපි ප්‍රත්‍යස්ථා මාපකෙන් කතා කරේ අණු ස්තරය අතර ඇදීමක් හෝ සංකෝචනයක් එක්ක තරංගය ගමන් කරන නිසානේ ප්‍රත්‍යස්ථා මාපක මෙතන එනවා කියලා ගත්තේ. ඒතර වායුවකට ඒක කතා කරද්දී චුට්ටක් කචල් එකක් තියෙනවා. ඒතර නමුත් අපිට අර්ධයක්වත් දෙන්න බැරි කමක් නැහැ. වායුවක ඇත්තටම ප්‍රත්‍යස්ථා මාපාංකයේ අර්ධක් වන්නේ මෙන්න මෙයාගේ පරිමාව. දැන් අපි හිතමුකෝ P පීඩනයක් විතර ඩෙල්ටා V ප්‍රමාණයකින් වෙනස් කරා කියලා. ඒතර අපි මෙයාගේ ප්‍රත්‍යස්ථා මාපාංකයේ අර්ධ දක්වන්නෙම පරිමාව ඒකකයකින් වෙනස් කරන්න යොදන්න ඕන පීඩනයක් විදිහට. ඉතින් ඒවා එකක්වත් ඔයාලට දැන් ඇත්තටම කතා කරලා වැඩක් නැහැ. එතකොට
වායුවක් සඳහා ඔන්න ඔය දැන් මට පෙන්වන්න මොන වෙන්නේ? ඊටු ප්‍රත්‍යස්ථා මාපාංගේ කෙලින්ම යන්නේ කතාව යන්නේ පීඩනයත් එක්කයි. ඒක නිසා ලාප්ලාස් කියන විද්‍යාඥයා වායුවක් සඳහා ප්‍රත්‍යස්ථා මාපාංකයේ එයා කියනවා ගැමා කියන නියතේ වතාවක් පීඩනය කියන එක්කෙනාට සමානයි. ගැමා කියන්නේ මාන රහිත නියතයක්. ඒතර කෙලින්ම ප්‍රත්‍යස්ථා මාපාංකයේ පීඩනයට සමාන කරලා අරගෙන නැහැ. එයා පොඩි නියතයකින් වෙනස් කරගෙන තමයි ප්‍රත්‍යස්ථා මාපාංකයේ පීඩනය කියලා ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ. දෙන්නගේ මේකක ගත්තාමත් මාන ගත්තාමත් බලන්න වාගේ පීඩනයේ මානම තමයි ප්‍රත්‍යස්ථා මාපාංකයට තියෙන්නේ. හරි. ඒතකොට කොහොම හරි අපිට මෙවුවා වැදගත් නෑ නිකන් දැනගෙන ඉන්න විතරයි තියෙන්නේ. ලාප්ලාස් කියන විද්‍යාඥයා ඔන්න වායුවක් සඳහා ප්‍රත්‍යස්ථා මාපාංකය මෙන්න මේ සම්බන්ධයෙන් ලැබෙනවා කියලා ඔප්පු කරනවා. එතකොට ඔතනදී ඔය ගැමා කියන නියතය එයා කියන්නේ වායුවේ ප්‍රධාන විශිෂ්ටතා පදාර්ථ දෙක අතර අනුපාතයට සමානයි කියලා. වායුවක ප්‍රධාන විශිෂ්ටතා පදාර්ථ කියන්නේ එතකොට එතනදී දැන් මේ ඔක්කොම පේනවා තාපයේ පැත්තට දැන් යන කතන්දර. දැන් වායුවකට සාමාන්‍ය පුතේ තාපෙ දෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි අපි සාමාන්‍ය වායුවක පරිමාව නියතව තියාගෙන රත් කිරීම කරනවා. එහෙම නැත්නම් වායුවේ පීඩනය නියතව තියාගෙන රත් කරනවා. එතකොට විශිෂ්ටතා පදාර්ථාව කියන්නේ පුතාලා ඕ ලෙවල් මතකයේ අවදි කරගත්තොත් මොනවා හරි පදාර්ථයක කිලෝග්‍රෑම් එකක් සෙන්ටිග්‍රේඩ් 1කින් රත් කරන්න දෙන්න ඕන තාප ප්‍රමාණය. වායුවක නම් ඔක කිලෝග්‍රෑම් එකක් ගැන හිතලා කියන්නත් පුළුවන්, මවුලයක් ගැන කියලා හිතන්නත් පුළුවන්. වඩා හොඳයි මවුලයක් ගැන කතා කරනවා නම්. එහෙනම් අපි කියනවා වායුවක මවුලයක් සෙන්ටිග්‍රේඩ් 1කින් රත් කරන්න දෙන්න ඕන තාපයට එයාගේ විශිෂ්ටතා පදාර්ථාව කියලා. එතකොට ඒක පරිමාව නියතව තියාගෙන ගත්තොත් නියත පරිමාවේ විශිෂ්ටතා පදාර්ථාව කියලා කියනවා CV. එහෙනම් මේකෙන් CV කින් පෙන්නන්නේ පරිමාව නියතව තබාගෙන වායු මවුල එකක් සෙන්ටිග්‍රේඩ් 1කින් රත් කරන්න දෙන්න ඕන තාප ප්‍රමාණය. CP කින් පෙන්නන්නේ පීඩනය නියතව තියාගෙන වායු මවුල එකක් සෙන්ටිග්‍රේඩ් 1කින් රත් කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය. හරි ඉතින් ඒවා ඔකක්වත් ඔබට ගණන් හදද්දී අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඔබ නිකන් මේක නිකන් දැනුවත් වීම සඳහා පමණයි අවශ්‍ය වෙන්නේ. පසුව කියනවා මෙන්න මේ ගැමා කියන අගය ඇත්තටම රඳාපවතින්නේ. ඔය කියන විශිෂ්ටතා පදාර්ථ අතර අනුපාතය රඳාපවතින්නේ වායු අණුවක තියෙන පරමාණු ගාන මත. අපි ඔකට කියනවා පරමාණුකතාව මත. එහෙනම් මේ ගැමා රඳාපවතිනවා පරමාණුකතාව මත. හරි. ඒ කියන්නේ අණුවේ තියෙන වායු අණුවේ තියෙන පරමාණු ගාන මත රඳාපවතිනවා කියලා හොයාගන්නවා. හරි. එතකොට දැන් උදාහරණයක් අපිට එතකොට ගත්තොත් හීලියම් නියෝන් වැනි ඒක පරමාණුක වායු. ඒ කියන්නේ හීලියම් නියෝන් අපි දන්නවනේ අණුවශ්‍ය නෙමෙයි තියෙන්නේ කියලා. මේ වගේ වායු වල ගැමාගේ අගයක් තියෙනවා. ඒක 1.0 මට මතක හිටියේ 3ක් විතර. 1.3ක් විතර බලන්න පොඩ්ඩක් ඉන්න. වල දාලා තියෙන 1.3යි. වගේ නෝට් එක දාලා තියෙනවා ටික මම මමත් කඩපාඩම් කරන් ඉන්න ඕනේ නැහැ. නමුත් ඔබ දැනගන්න ඕන ගැමා කියන එක එකම වායු අණුවේ තියෙන පරමාණු එකයි නම් ඒගොල්ලන්ගේ ගැමා සමානයි. ඊට පස්සේ O2 N2 වැනි ද්විපරමාණුක වායු හයිඩ්‍රජන් උත් ගන්න පුළුවන් H2 හරි ඔය වගේ ද්විපරමාණුක වායු මේ වගේ ඕක 1.4යි ගානක් වගේ මට මතක ඔව් 1.4යි හරි එතකොට ඔන්න ගැමාගේ අගේ ඊට පස්සේ ඔයාගේ කියනවා CO2 හරි තව වාට ගන්නකි NH2 හරි ඔය වගේ බහු පරමාණුක වායු. ඒ කියන්නේ අණු දෙකකට වඩා තියෙනවා නම් හරි. ඒ කියන්නේ එක 3ක් 4ක් වෙන්නත් පුළුවන්. හරි. ඒතර වගේ ඔය CO2 සහ NH2 කියන ඒවා නම් ලියලා තියෙනවා වැරදි ඒවා මේ හරියට හදාගන්න. එතකොට මේ වගේ ඔබ තවත් කැමති ඒවා දාගන්න පුළුවන්. වැනි බහු පරමාණුක වායු වලට මේක 1.6යි 7ක් විතර වෙනවා කියලා හොයාගෙන තියෙනවා. එහෙනම් දැන් ඔබ මෙතනදී ගණනය කිරීම වලදී ෆිසික්ස් වලදී ඔබට අවශ්‍ය වෙන්නේ මත තියාගන්න ගැමා මේ වැලියු දුන්නට ඔබට ඒක ගානට ඕන වෙනවා නම් ඒගොල්ලෝ මේ අගය දෙනවා. නමුත් MCQ වලදී ඔබ දැනගන්න ඕන මෙන්න මේ ගැමා කියන එක හරි මෙන්න මේ ගැමා කියන එක වායුවේ පරමාණු ගාන අනුවයි වෙනස් වෙන්නේ. වායු අණුක තියෙන. පරමාණු එකක් තියෙන වායු කම්පයා කරන්න ගියොත් ගැමා සමානයි. වායු අණු දෙකක් තියෙන පරමාණු නැත්නම් අණුවේ වායු දෙක ගන්න තියෙන වායු දෙන්නෙක් කම්පයා කරන්න ගියත් ගැමා සමානයි. හැබැයි එකක් තියෙන එකකුයි දෙකක් තියෙන එකකුයි කම්පයා කරන්න ගියාම ගැමා වෙනස්. ඔන්න ඕක වාට උඩට එන්නට ඕන. හරි එහෙනම් ඔන්න ඔය කියන කතාවත් එක්ක ඔබට ප්‍රත්‍යස්ථා නියතයට අපි දැන් මේ වෙද්දී වායුවක් සඳහා අලුත් ප්‍රකාශනයක් හදලා තියෙන නිසා
එම නිසා අපිට අන්වාමි තරංග ප්‍රවේගය ලියන්න පුළුවන්. අපි දන්නවා දැන් මේක E බෙදීම D ගේ වර්ගමූලයෙන් එන්නේ. ඉතින් අපි E ට දානවා දැන් gamma p. අපි ඝනත්වයටත් දාමු පුතේ ρ කියලා. මොකද වායු ඝනත්වය ρ ලෙස සලකා. මෙතනදී වායු ඝනත්වය D සමානයි ρ ලෙස සලකමු. අපි ඒක තරලවලදී පාවිච්චි කරන්නේ ρ කියලානේ. එහෙනම් අපි මේක V සමානයි gamma p බෙදීම ρ ගේ වර්ගමූලය කියලා අලුත් ප්‍රකාශනයක් වායුවක අන්වාමි තරංග ප්‍රවේගයට ඔය විදිහට ගොඩනගා ගන්නවා. හරි එහෙනම් පුතාලට මේ දක්වා මම කිව්ව ටික පැහැදිලි නම් මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. හරි. ඒතර ඔබට තියෙන්නේ වායුවක ප්‍රත්‍යස්ථානියතේ පීඩනයත් එක්ක තීරණය වෙනවා. කියන්නේ වායු අණු අතර පරතරය ඈත් කිරීම හෝ හැකිලිම තීරණය කරන්නේ පීඩනයක් මතයි. පීඩනය තමයි ඒක කරගන්නේ. හරි. ඒක නිසා අපි ඒක පීඩනය මත විතරක්ම නෙමෙයි යම් නියතයකට සම්බන්ධ කරලා E සමානයි gamma p විදිහට අරන් තියෙනවා. ඒතර gamma කියන්නේ ප්‍රධාන විශිෂ්ටතාවතා අතර අනුපාතයේ වායුවේ. එතකොට gamma තීරණය වෙන්නේ වායු අණුවේ තියෙන පරමාණු ගාන මත. එතකොට ඒක පරමාණු වායු, ද්වි පරමාණු වායු, බහු පරමාණු වායු විදිහට වලට මේ ටික gamma වෙන් කරන්න පුළුවන්. හරි. මෙතන වර්ගමූලෙ ඉන්නවා sorry. පැහැදිලි. එහෙනම් අපි ටග්ගල වලට දාගමුද? වාතය තුල අන්වාමි තරංග ප්‍රවේගය. හරි. මාතෘකාව දීලා තියෙනවා. හරි. මාතෘකාවත් එක්ක යම් පුතේ වායු මාධ්‍යයක් දිගේ අන්වාමි තරංග ප්‍රවේගයද ලියන්න V සමානයි E බෙදීම D ගේ වර්ගමූලය. එතන ඉස්තරක් දාලා තියෙනවා ලියන්න V සමානයි E බෙදීම D ගේ වර්ගමූලය. සමීකරණය මගින්ම ගණනය කළ හැක. සමීකරණය මගින් ගණනය කළ හැක. එතන ලියාගෙන යන්න. එතන හිස්තැනක් තියෙනවා. එහෙම දිගටම ලියාගෙන යන්න. නමුත් වායුවක් සඳහා ප්‍රත්‍යස්ථා නියතය වායුවක් සඳහා ප්‍රත්‍යස්ථා නියතය වායුවේ පීඩනය මත රඳා පවතින බවද වායුව සඳහා ප්‍රත්‍යස්ථා නියතය වායුවේ පීඩනය මත රඳා පවතින බවද ඒ අනුව හරි දැන් පුතාලා යටින් දෙලා තියෙනවා වායුවක E සමානයි පුතාලා එතන දාන්න gamma p කියලා කොටු කරගන්න. E සමානයි gamma p කොටු කරගන්න. ඒ අනුව කියලා පුතාලා කමාවක් දාලා යට ඡේදයේ තියෙනවා වායුවක E කියලා සමානයි කියලා මම නවත්තලා තියෙනවා. වායුවක E යන සමානයි gamma p කොටු කරගන්න. වන බව ලාප්ලාස් විසින් පරීක්ෂණාත්මකව පෙන්වා දෙන ලදී. හරි දැන් gamma ගන්න ලියාගමු. ලියන පරිම මෙහි gamma යනු වායුවේ ප්‍රධාන විශිෂ්ටතා පදාර්ථ දෙක අතර අනුපාතයේ වේ. වායුවේ ප්‍රධාන විශිෂ්ටතා පදාර්ථ දෙක අතර අනුපාතයේ වේ. හරි ලියන්න gamma සමානයි Cp බෙදීම Cv කියලා. Cp නම් කරගෙන නියත පීඩනයේ විශිෂ්ටතා පදාර්ථාව Cv කියන්නේ නියත පරිමාණ විශිෂ්ටතා පදාර්ථාව. මේකත් කොටු කරගන්න වෙනවා මොකද වාගේ නිර්දේශය සම්පූර්ණ මේවා දෙනවයි. හරි. ඒකත් කොටු කරගෙන තියාගන්න. මතක තියාගන්නත් ඉන්න වෙයි. තාපය ඉගෙන ගත්තට පස්සේ තමයි ඕක ඇත්තටම වට වැදගත් වෙන්නේ. තාපෙදී තමයි ඕක සම්පූර්ණව කොට යන්නේ. Cp බෙදීම Cv.
CP लिया गन नियत पीडने विशिष्ट तापदार्ताव CV नियत परिमावे विशिष्ट तापदार्ताव හරි ඊට පස්සේ අපි කියනවා ගැමාහි යගය යටින් දිය දෙන පුතේ ගැමාහි යගය මම කියනවා වායුවේ පරමාණුතාව වායු අණුකදී පරමාණු ගන්න මත රඳා පවතී. ඒ කියලා මම ඒ යගයන් ටික දීලා තියෙනවා. පුතාට එතකොට එතෙන්ද අර යට CO2 සහ NH2 කියන මෙන්න මේ සූත්‍ර දෙක හරියට හදා ගන්න. අන් ටික ඔක්කොම දීලා තියෙනවා. දැන් ඔතනදී ඔය මෙන්න මෙහෙම නෝට් එකදී වා හැමතිස්සෙම මේ අර්ධ මුත්‍රද නිබන්ධනයක් ඇතුළේ නෝට් එකක් ලියද්දී අපි මේ නෝට් එක සකස් කරලා තියෙන්නේ ඔයාට පාඩම් කරන්න ඕන මොනවද එපා මොනවද කියලා වෙන් කරගන්න. දැන් ඔය ටික සේරම ඔයා අතින් ලියාගත්තොත් එකක් කාලය යනවා ලියන්න. දෙක ඔය ටික අතින් ලියලා දවස් 4-5 ගියාට පස්සේ ඔබ දන්නේ මොනවද මතක තියාගන්න ඕන මොනවද ඕනේ නැත්තේ. ඒතර අර්ධ මුද්‍රිත නිබන්ධනයකින් පෙන්වන්නේ ඔබ අතින් ලියා ගන්න ඕන ටික සියල්ල මතක තියාගන්න ඕන කියලා මතක තියාගන්න. එනවා අතින් ලියා ගන්න ඕනේ මොන හරි දෙට්ටිකුට් එකකුත්. ඒ සියල්ල අනිවාර්යයෙන්ම ඔබට එලෙසම මතක තියෙන්න ඕන. අනිත් ඒවා නිකන් ඔබට තොරතුරු පමණයි. තොරතුරු පමණයි. කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. යම් තැනකදී මම කිව්වොත් මෙන්න මේක highlight කරගෙන ඉන්න කියලා ඒක සමහරට ඔබ මතක තියාගෙන ඉන්න ඕන highlight කරනවා. දැන් මෙතනදී මම එහෙම එකක්ම කරන්න යන්නේ. ගැමාගියාගේ පරමාණුතාවය නැත්නම් පරමාණු ගාන මත රඳාපවතී කියන එක highlight කරනවා. මොකද ඒක මතක තියාගෙන ඉන්න ඕන එකක්. නමුත් මේ යට තියෙන ඉලක්කම් ටික ඔබට අවශ්‍ය නම් ගණනය කිරීමට අනිවාර්යයෙන්ම ඒක ඔයාලට දෙනවා. ඒක ඔයා මතක තියාගෙන ඉන්න ඕනේ නේ. හරි. එහෙනම් ඔබ මෙතනදී මෙන්න මේ ගැමාගියාගේ පරමාණුතාව මත රඳාපවතී කියන එක පුතා highlight කරලා තියන්න. හරි. එතකොට නෝට් එක ඔය විදිහට ගත්තාම පිසිස් නෝට් එක වලට ගොඩක් ෂෝට් ඇන්ඩ් ස්වීට් විදිහට තියාගන්න පුළුවන්. අපි ඉතින් ওই ක්‍රම හැදුවේ ඇත්තටම අපි ඒලල් කරන කාලේ අපිට අත්දැකීමෙන් ගොඩක් කාලයක් ගියට පස්සේ තමයි තේරුනේ සමහර ඒවා නේද පේපර් එකකට එහෙම අහන්න නැති දේවල් තමයි අපි ගොඩක් ඔහේ මත තියාගන්න උත්සාහ කරන්නේ කියලා. හරි ඒක නිසා අපි ඒව දැන් ඔයාලට ගොඩාක් මිනිමයිස් කරනවා. මොකද ඔබ ඇත්තටම විභාගෙට තීව්‍ර ඒවා ටික තමයි ප්‍රයොරිටි එක දීලා ඔළුවට දාගන්න ඕන. ඒ නිසා ඔබ හැමතිස්සෙම මොනවද මතක තියාගන්න ඕන මොනවද මතක තියාගන්න ඕනේ නැති අනවශ්‍ය කරුණු කියලා ඔළුවේ වෙන් කරලා තියාගත්තොත් තමයි ඒ ලෙවල් නිර්දේශයක් පහසුවෙන් හසුර ගන්න පුළුවන් වෙන්නේ. හරි නේද? මොකද ඔක්කොම තනියම ඉගෙන ගන්න නෙමෙයි ගැටලුව වෙන්නේ. මේවා ඔක්කොම එකතු කරලා පැය දෙකක් ඇතුළේ ප්‍රශ්න පත්‍රයකට දාලා දෙදී තමයි ගැටලුව වෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම ඔයාලා ඉගෙන ගද්දී ඒවත් ඔළුවේ තියාගෙනම කරගෙන යන්න. හරි. එහෙනම් දැන් පුතේ වායුව පරිපූර්ණ වායුවක් වේ නම් කියලා මොකද මම පොඩ්ඩක් ඔයාගේ කෙමිස්ට්‍රි ඥානය අවදි කරොත් කෙමිස්ට්‍රි වල මේ P බෙදීම රෝ කියන එකට පරිපූර්ණ වායුවක් ගැන හිතලා ඔබට පුළුවන් PV සමාන nRT දාලා හරි අපූරු ප්‍රකාශනයක් හදා ගන්න නේ. හරි අපූරු ප්‍රකාශනයක් හදා ගන්න පුළුවන්. බලන්න ඔබට මතකද කියලා. මේක ඕනම දරුවෙක් දන්නවා. ඔබට පුළුවනි පරිපූර්ණ වායුවක් නම් ඔය අන්නාය තරංගයේ ගමන් කරන්නේ PV සමාන nRT ට අනුව ඔතන ඔබට PV ඉන්ට දාන්න පුළුවන් වායුවේ ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය නේ.
ඔතනින් P සමානයි m බෙදීම v වතාවක් RT බෙදීම m. මේ v මේ පැත්ත දාලා m පොඩ්ඩක් පැත්තට තල්ලු කරගත්තා. ඒතකොට මේක ඔබ දන්නවා වායුවේ ඝනත්වය. එතනින් P බෙදීම ρ සමානයි RT බෙදීම m කියලා ඔබට එක ප්‍රකාශනයක් හදා ගන්න පුළුවන්. ප්‍රකාශන 1. ඊට පස්සේ කතාව 2 P බෙදීම ρ අපි මෙන්න මෙහෙම ගමු. ρ කියන්නේ m බෙදීම v ට අනුව අපිට P බෙදීම ρ සමානයි. එතකොට P බෙදීම අපි ρ ට දානවා m බෙදීම v කියලා. මේක PV බෙදීම m කියලාත් හදා ගන්න පුළුවන්. හරි ρ ට මේක ආදේශ කරනවා. එතනින් P බෙදීම වට m මෙතනට ගිහින් උඩට v යනවා. එතකොට P බෙදීම ρ ට ඔන්න ඔයාලට තවත් අනුපාතයක් ගන්න පුළුවන්. ඒක නම් සිම්පල්ම කතාව. හරි ඒක නම් වායුව පරිපූර්ණ වෙන්න ඕනේ. හරි. එතකොට මේ දෙකම අරගෙන දැන් පොදුවේ ඔබට වායු මාධ්‍ය තුළ අන්වායන තරංග ප්‍රවේගයකට සමීකරණ 3ක් ලියාගෙන යන්න පුළුවන්. එම නිසා මම කියනවා වායු මාධ්‍ය තුළ අන්වායන තරංග ප්‍රවේගය ඔබ දන්නවා පළවෙනි එක ගැමා P බෙදීම ρ ගේ වර්ගමූලය. දෙවෙනි එක P බෙදීම ρ ට පුතා දානවා RT බෙදීම m. එතකොට මේක ගැමා RT බෙදීම m ගේ වර්ගමූලය. මේක අවශ්‍ය නම් පෙන්න ගන්න පුළුවන්. ඕනනම් මේක ගැමා PV බෙදීම m ගේ වර්ගමූලය. මොකද ඔබගේ සම්පත් පොතේ පෙන්නලා තියෙනවා. ඒ නිසා මම ඔහේ පෙන්නුවේ නැත්තම් මේක ඇත්තටම ලොකු දෙයක් නෙවෙයි. අපිට ඇත්තටම බහුල වශයෙන්ම අවශ්‍ය වෙන සමීකරණය වෙන්නේ මෙන්න මේ සමීකරණය. හරි. එහෙනම් අපි ওই ටික පොඩ්ඩක් වාගේ නෝට් එකට පිළිවෙලට එකතු කරන්න සූදානම්. එතකොට වායුව පරිපූර්ණ වේ නම් කියන තීරුව, ඒ කියන්නේ වම් පැත්තේ තීරුව ලියන්න PV සමාන nRT දාලා P බෙදීම ρ සමානයි RT බෙදීම m කියන එක අරගෙන පළවෙනි ප්‍රකාශනය හදලා නවත්තන්න. ඊට පස්සේ දකුණු පැත්තේ තීරුව අපි ලියමු ρ සමාන m බෙදීම v ට අනුව කියලා අපි මේක ඔප්පු කරමු. ඒ කියන්නේ P බෙදීම ρ ට ප්‍රකාශන දෙකක් හදලා පෙන්න ගන්න පුළුවන් අපිට. ඔතනට ඇවිල්ලා මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. තීරු දෙකකට වෙන් කරගන්න. පළවෙනි එක වායුව පරිපූර්ණ වායුවක් වේ නම් මේ වගේ එකක් අපිට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඝනත්වය ρ සමාන m බෙදීම v ට අනුව P බෙදීම ρ කියන අනුපාතයට ඔබට ලියන්න පුළුවන් PV බෙදීම m කියලා. මෙතන ඔබට ලියන්න පුළුවන් අවශ්‍ය නම් මේක m කියන්නේ වායුවේ ස්කන්ධය, වායුව නම් මුළු ස්කන්ධය. දැන් v කියන්නේ පරිමාව. ස්කන්ධ කියලා ගන්න. නැත්තම් වායුවේ v පරිමාවක ස්කන්ධ කියලා ගත්තා නම් වඩා හොඳයි. වායුවේ v පරිමාවක ස්කන්ධය. ඔය ටික පෙන්නලා ඉවරලා ඉක්මනින්ම හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. හරි නේද? දැන් මම යටින් දිය දිනවා එනම් වායු මාධ්‍ය තුල අන්වායන තරංග ප්‍රවේගය කියලා නවත්තලා තියෙනවා.
හරි. දැන් අපි අර අපේ මූලික සමීකරණයෙන් මේ ටික අරගෙන යන්න ඕන ඉස්සරහට ඈ. ඔන්න අතර කරන විදිය. ඔයාලට පුළුවන් පටන් ගන්න වෙන්නේ v සමානයි gamma v සමානයි e බෙදීම රෝගේ වර්ගමූලයක් පටන් ගද්දිම රෝ කියලාම දාගමු. රෝ කියන්නේ වායුවේ ඝනත්වය. ඒතර මෙතෙන්දී පුතාලට පේන්න පුළුවන් ලාප්ලාස්ට අණුව e සමානයි gamma p. අතරින් වාට එනවා පළවෙනි එක ඊට gamma p දැම්මහම gamma p බෙදීම රෝගේ වර්ගමූලය. ඊට පස්සේ ඔබට මෙතනදී යන්න පුළුවන් ස්ටෙප් දෙකක් p බෙදීම රෝ සමානයි rt බෙදීම m ට අනුව මේක gamma rt බෙදීම මේ ඊතාල වලින් දාලා තියෙනවා කැමති නම් ඔයාලට පුළුවන් ඇන්සර් එකකින් පෙන්න ගන්න. ඊට පස්සේ මේ පැත්තෙන් දැම්මොත් අපිට මේක ලියන්න පුළුවන් p බෙදීම රෝ තව විදිහකට pv බෙදීම m මෙයාට අනුව ඔයාලට ලියන්න පුළුවන් එහෙනම් gamma pv බෙදීම m ගේ වර්ගමූලය. හරි. එතකොට ඔන්න අන්වය තරංග ප්‍රවේගයට මට සමීකරණ සෙට් එකක් හැදෙනවා. හරි. එහෙනම් බලන්න ওই ටික පෙන්න ගන්න. බලමු මේ ඊතල සටහනින් පෙන්වලා තියෙන ඒවා උතාට පැන්සලකින් වගේ පෙන්න ගන්න පුළුවන්. ඉක්මනින් පෙන්න ගන්න. ඉක්මනින් පෙන්නලා හැන්ඩ් සිග්නල් දෙන්න බා. හරි වුණාට හැන්ඩ් සිග්නල් දෙන්න. හරි මකනවා. ඊට පස්සේ අපි යනවා වායුවක අන්වායම තරංග ප්‍රවේගයේ රඳා පවතින සාධක. හරි. එතනදී මම මුලින්ම ඔයාලට දෙන්නේ මේක පුතාලා තීරු නැත්තම් කොටු හතරකට වෙන් කරගත්තත් කමන්නේ. ඔක පිළිවෙලයි පැන්සලකින් වගේ පෑනින් නම් කරන්න යන්න එපා. ඒකට කැත වෙයි හයිලයිට් කරන වැඩි. පැන්සලකින් වගේ ඔහොම වෙන් කරගන්නකො. මං සාධක හතරක් දාලා තියෙනවා. ඒතර ඔය කොටු ඇතුලේ අපිට ඔක වෙන් කරලා ලස්සනට කරගත්තා. වෙන් කරගන්නකො. හරි එයාට ඒවට මුලින්ම කතා කරලා ඇත්තේ නිරපේක්ෂ උෂ්ණත්වය මත රඳා පැවැත්ම. එතෙන්දී මම කියනවා වායුවක gamma සහ m කියන දෙන්නා නියත නාම. හරි. ඔයාලා දැන් බලන්න කියලා ඇති r කියන එක ඇත්තටම කියන්න අවශ්‍ය නැහැ කියලා තිබ්බට. එතකොට අපි කිව්වොත් වායුවක gamma m
කියන එකයි නියත නම්. සාමාන්‍යයෙන් ගැමා නියත වෙන්නේ එතන වායුක් නෙවෙයි වායු දෙකක් කම්පයා කරන තමයි මේ යන්නේ. අපි වායු දෙකක් ගත්ත කියලා හිතමුකෝ. මේ වායු දෙකේ ගැමා නියත වෙන්න නම් දෙන්නම අර අණුවේ තියෙන පරමාණු ගන්න සමාන වායු වෙන්න ඕනේ. ඒතකොට ගැමා සමානයි. ඒතකොට m සමාන වෙන්න නම් ඒතකොට එතන බොහොම පැහැදිලිව පේනවා මෞලික ස්කන්ධය සමාන වෙනවා කියලා. ඉතින් බොරුවට වායු වර්ග දෙකක් ගන්න බැරුව යයි. වායුක අවස්ථා දෙකක් තමයි යන්න වෙන්නේ. ඒ කියන්නේ අපිට ඔක්සිජන් හයිඩ්‍රජන් අරගෙන අපිට ගැමා සමාන කර ගන්න පුළුවන්. නමුත් m සමාන කර ගන්න බෑනේ. ඒක නිසා දැන් ඔයාලට මේ කතා කරන්න යන්නේ ඒතොර එකම වායුවක් ගැන කියලා තේරුම් ගන්න m සමානයි කියපුවා. එතන එකම වායුවක අවස්ථා දෙකක් ගැන හිතුවොත් හරි. එතකොට ඔබට අන්වාමය තරංග ප්‍රවේගයේ v සමානයි එන්නේ ගැමා rt බෙදීම m ගේ වර්ගමූලට අනුව. සමීකරණ ගොඩක් දුන්නාට පුතේ මේකෙන් තමයි කතන්දරේ යන්නේ. එතකොට මෙන්න මේ ටික නියත වෙච්ච දාට එතකොට v කෙලිම තීරණය කරන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය මත විතරයි. ඒ කියන්නේ ඔබ කෙලිම තේරුම් ගන්න වායුවේ වර්ගය වෙනස් වෙලා නැත්තම් මොකද වාට අනිවාර්යයෙන්ම වෙනස් වෙන්නේ නැති වෙන්න නම් 90 ගානකම chance එකක් තියෙන වායුව වර්ගය වෙනස් වෙන්න බෑ. එහෙනම් එකම වායුවක වාට නිකන් උෂ්ණත්වයත් එක්ක තමයි අන්වාමය තරංග ප්‍රවේගය වෙනස් කරගන්නේ. ඒකත් උෂ්ණත්වයේ වර්ග මූලයට නිරපේක්ෂ උෂ්ණත්වයේ වර්ග මූලයට තමයි මේක සමානුපාතිකව හැසිරෙන්නේ. හරි. එතකොට අපිට වායුවේ අවස්ථාවන් දෙකක් ගැන හිතුවොත් හරි. ඒ කියන්නේ උෂ්ණත්ව දෙකක් ගැන හිතුවොත් ඔබට තරංග ප්‍රවේග දෙකක් නේ. ඒතකොට උෂ්ණත්ව දෙකෙදි තියෙන්න ඕන. ඒතකොට ඔබට මේ සමීකරණයේ අවස්ථා දෙකකට දාලා බැලුවොත් ඔයාලට පේනවා මෙන්න මේ තිත්තිර තියෙන තුන් දෙනාම කැපිලා පළවෙනි අවස්ථාව සහ දෙවෙනි අවස්ථාව අතර අනුපාතය ගත්තොත් තරංග ප්‍රවේග මේ පැත්තෙන් එන්න ඕන උෂ්ණත්ව අතර අනුපාතය. මොකද ඔයාලට පේනවා උෂ්ණත්වයේ උඩින් ඉද්දි තරංග ප්‍රවේගයත් උඩින් ඉන්නේ. එහෙනම් ඔයාලට මේක පළවෙනි අවස්ථාවට සහ දෙවෙනි අවස්ථාවට ආදේශ කළා. මම පෙන්නලා නැහැ ආදේශ කිරීම. හරි ආදේශ කරලා බෙදුවොත් ඔබ දැනගන්න ඕන මේ තුන් දෙනා කැපිලා යනවා. කැපිලා ගියාම මේ පැත්තෙන් ප්‍රවේග අතර අනුපාතයක් එද්දී මේ පැත්තේ වර්ගමූලය ඇතුලේ උෂ්ණත්ව අනුපාතයක් එනවා. මේක තමයි ඔබට ගණන් හදන්න පාවිච්චි කරන ආයෝක අවස්ථා දෙකක උෂ්ණත්ව දෙකකදී තරංග ප්‍රවේග අතර අනුපාතයෙන් ගැටලු විසඳන්න පාවිච්චි කරන ලස්සනම සම්බන්ධය. මම හිතනවා පුතාලට මේ ටික තේරෙන්න ඇති කියලා. හරියට අපි ඔක පොඩ්ඩක් නෝට් එක දාගමු. මොකද ලොකු දෙයක් නෙවෙයි. මම කියනවා සලකන ලද වායුවක් සඳහා ගැමා r හා m නියත වේ. ඒතර පිටු අංක 4. ඒක ඔයාලට පේනවා වායුවක තරංග ප්‍රවේගය රඳා පවතින සාධක කියන මාතෘකාව ඇතුලේ 1 2 3 4 දාලා අපි සාධක 4ක් පෙන්නනවා. මේ 4 තමයි මම කොටු 4කින් වෙන් කරගන්න කිව්වේ. ඒතර ඒකේ පළවෙනි කොටුව එක වායුවේ උෂ්ණත්වය. හරි වරන් හේතුව දාන්න නිරපේක්ෂ කියලාම. වායු උෂ්ණත්වය වරන් හේතුව නිරපේක්ෂ කියලා දාගන්න. හරියට. එතරම් උෂ්ණත්වය කිව්වම නිරපේක්ෂ උෂ්ණත්වයත් එක තමයි කතාව යන්නේ. උෂ්ණත්වය තමයි රඳාපවතින නිරපේක්ෂ කියලා කියන්න අවශ්‍ය නැහැ. ඔබට නිකන් හයිලයිට් වෙන්න ඕන නම් දාගන්න. හරි. මම කියනවා සලකන ලද වායුවක් සඳහා ගැමා r හා m නියත වේ නම් වේ නම් කියලා ගන්න. නේ නියත වේ හරි නම් කියලා ඕනේ නැහැ. සලකන ලද වායුවක් සඳහා. ඒ කියන්නේ දැන් වායුව තෝරන් ඉවරයි. සලකන ලද වායුවක් සඳහා ගැමා r හා m නියත වේ. හරි. දැන් එවිට අන්වාමය තරංග ප්‍රවේගය මෙන්න මෙයාට අනුව දැන් v සමානුපාතික වෙනවා වර්ගමූල t මත. සලකන ලද වායුවක්. හරි. සලකන ලද වායුවක් v සමානුපාතිකයි වර්ගමූල t. පැහැදිලිනේ? හරි. දැන් යටින් කියනවා අන්වාමය තරංග ප්‍රවේගයේ නිරපේක්ෂ උෂ්ණත්වයේ වර්ගමූලයට ලියන්න එතන හිස්තැනක් දාලා තිනවා අනුලෝමව සමානුපාතික වේ. මේක කොටු කර ගන්න ලියලා ඊට පස්සේ මම මෙතන පොඩි නෝට් එකක් දාලා තිනවා. ඒක සම්පූර්ණ කර ගන්න ඕන. මොකද්ද කියන්නේ? අන්වාමය තරංග ප්‍රවේගය නිරපේක්ෂ උෂ්ණත්වයේ වර්ගමූලයට අනුලෝමව සමානුපාතික වේ. හරි. දැන් යටින් ලියන්න අන වායුවක T1 හා T2 නිරපේක්ෂ උෂ්ණත්වවලදී
වායුවක T1 හා T2 නිරපේක්ෂ උෂ්ණත්වවලදී අන්වායම තරංග ප්‍රවේගය V1 හා V2 වේ නම් වායුවක T1 හා T2 නිරපේක්ෂ උෂ්ණත්වවලදී අන්වායම තරංග ප්‍රවේගය V1 හා V2 වේ නම් දැන් මේක සාම්ප්‍රදායික ක්‍රමය තමයි V1 සමානයි gamma R T1 බෙදීම m ගේ වර්ගමූලය පළවෙනි සමීකරණය V2 සමානයි gamma R T2 බෙදීම m ගේ වර්ගමූලය දෙවෙනි සමීකරණය ඊට පස්සේ 2 එකෙන් බෙදලා කැපෙන ඒවා කපලා ගන්නවා. ඒතර අපි මේක එකක්වත් ලියන්නේ නැහැ. මේවා ලියන්න අවශ්‍ය නැහැ. වැරදි නෙමෙයි ලියන්නේ නැහැ. කෙලින්ම අපි තේරුම් ගන්නවා. මෙන්න මේ ටික කැපිලා ගියාම ඒ කියන්නේ අතන මේ සමානුපාතයෙන් කරන්නේ මෙන්න මේ කැපිලා යන ටික අයින් කරගන්න එක. ඒතර මෙතනින් බලලා ලියන්නත් පුළුවන්. එතකොට V2 බෙදීම V1 ඒ කියන්නේ අවස්ථා දෙකක් අතර බෙදනවා. ඒ කියන්නේ මෙයාව දෙපාරක් ආදේශ කරලා මේ වගේ බෙදනවා කියන එකයි අදහස. බෙදුවාම මේ ටික කැපෙනවා මේ අවස්ථා දෙකේම සමාන ටික. කැපිලා ගියාම උෂ්ණත්වය තමයි ඉතුරු වෙන්නේ. ඒකයි මෙතන මේ පෙන්වලා තියෙන්නේ. එහෙනම් අපිට අන්තිමේදී කියන්න පුළුවන් T2 බෙදීම T1 ගේ වර්ගමූලය. මේක හරි ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. V උඩින් ඉද්දි එයාගේ T ඉන්නෙත් උඩින් නම්. ඒවත් අනුලෝම සමානුපාතික වලදී. මේ පැත්ත 2 බෙදීම එක නම් මේ පැත්තත් 2 බෙදීම එක විදිහටම ලියවෙන්න ඕන. හරි. අපිට ඕක තේරුම් අරගෙන අපිට මේක කොටු කර ගන්න පුළුවන්. මේ වම් පැත්ත ටික ඕනේ නැහැ. එකපාරම ලියා ගන්න. ඊට අපි ලිව්වේ T1 හා T2 නිරපේක්ෂ උෂ්ණත්වවලදී අන්වායන තරංග ප්‍රවේගය V1 හා V2 වේ නම් යටින් ලියන්න අන්වායන තරංග ප්‍රවේගය අතර අනුපාතය කියලා මේක හදා ගන්න. තව අවස්ථා දෙකේදී නැත්නම් වායුවේ අවස්ථා දෙකේදී අන්වායම තරංග ප්‍රවේගය අතර අනුපාතය කියලා මේක පෙන්නනවා. වායු අවස්ථා දෙකේදී අන්වායම තරංග ප්‍රවේගය අතර අනුපාතය. දැන් සමහර ළමයි ඉන්නවා තාමත් ওই වගේ සමීකරණයක් එයාට එකවර ගොඩනගා ගන්න තේරෙන්නේ නැහැ. හරි. එතකොට ඒ දරුවෝ ඔක ටිකක් පුහුණු වෙන්න ඕන. එතකොට අපි යමු ඊගාවට වායුවේ මෞලික ස්කන්ධය. එතන වරන් ඇතුලේ පුතාලා දාන්න කැපිටල් M කියලා. මේ මෞලික ස්කන්ධයත් එක්ක කොහොමද මේක රඳා පවතින්නේ කියලා බලන්නයි යන්නේ.